समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिह तेन कनेन तेन मुहुतेन याव ब्रह्मलोका सद्दो अम्बुगंचि अयं च दश सहस्रंसि लोकदातु संकंपि संपकंपि संपवेदी अपमानो च उलारो भासो लोके पातुराहोसि अतिकं देवानां देवानुभावन्ति अतको भगवा उदानं उदानीसि अन्यासि वत भोकुण्डन्यो अन्यासि वत भोकुण्डन्योति इतिहिदं आयस्मतो कुण्डं यस्स अन्या कुण्डं योत्वेव नामं अहोसीति श्रद्धावंत सत्पुरुष पिन्नुतुनि සියලු දෙනාම ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විසුරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්මානුශාසනාවයි ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත හැමටත් ලොව පුරාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි,
පින්නතුන්ගේ ඉල්ලීම පරිද්දෙන් අද මාතෘකා කළා වූ සූත්‍ර දේශනාව මේ කවුරුත් දන්න, මේ කවුරුත් ඊටාම ගෞරවයෙන් ශ්‍රවණය කරන සූත්‍ර දේශනාවක්. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ දා පටන් පමණක් පින්නතුනේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි මහබෝසත් අවදියේ පාරමී ධර්ම සම්පූර්ණ කළා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන්. නියත විවරණ ලබන්නට දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබන්නට పూర్වයේහි මනෝ ප්‍රනිධාන පුරණ සමයේ වාක් ප්‍රනිධාන පුරණ සමයේ පටන් උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ පිණිස පින්නතුනේ 20 අසංකේය කල්පලක්ෂයකට වඩා පාරමී ධර්ම සම්පූර්ණ කළා. පංචමහා පරිත්‍යාගයන් කරලා මේ ලෝක ධාතුවේ මහත් වූ පරිශ්‍රමයකින් පින්වත්නි ලෝතුරා බුදු බවට පත් උනේ. පින්වත්නි, එසේ පහළ වෙලා සත්සති ගෙවලා තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ කල්පනා කරනවා මේ ධර්මයේ ගැඹුරුයි. මේ ධර්මයේ ඊටාම ගැඹුරුයි. දුද්දසං දුරනුබෝධං දකින්න අසීරුයි, අවබෝධ කරන්න අපහසුයි. ඇයි? මේ ලෝකයා අනුසෝතගාමී මාවතකයි ඉන්නේ. අනුසෝතගාමී මාවතේ මේ පංච කාමයන් සොයමින් විමසමින් පිනවමින් ඉන්න ලෝකයාට මේ පටිසෝතගාමී වූ ධර්මය අවබෝධ කරන එක ලේසි නෑ. ඒ වෙලාවෙනි පින්නතුනේ සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ ඇවිල්ලා ආරාධනාවක් කළේ, ස්වාමීනි මහා වීරයන් වහන්සේ ලෝකයට අනුකම්පා කරන්න කිව්වා. මේ ලෝකයට කෙරෙහි තථාගතයන් වහන්සේ නමකගේ අනුකම්පාව නොලැබුණොත් මේ ලෝකය ඉවරයි. ඒ නිසා ස්වාමීනි ලෝකයා දිහා බලන්න කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා ධර්මය අවබෝධ කරයි කිව්වා. කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා ධර්මය අවබෝධ කරයි. අන්නේ වෙලාවේ පින්නතුනේ ඒ බ්‍රහ්මාරාධනාවත් සමග තථාගතයන් වහන්සේ ලෝකේ දිහා පින්නතුනේ බුදුවැසින් බලලා තීරණයකට පැමිණුණා, මම ධර්මයේ දේශනා කරනවා කියලා. කාටද? පළමු කොටම මතක් වුණේ පින්නතුනේ මහබෝසත් අවදියේ බුදු බව පිණිස කළ යුතු දේ සොයන විමසන කාලයේ තමන්ට ආචාර්ය වූ ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත බුදු බව පිණිස ආචාර්ය වුණා නෙමෙයි, නමුත් ඔවුන්ගේ පිළිවෙතත් අනුගමනය කළා. ඔවුන්ට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වෙයි කියලා හිතලා ඒ දෙදෙනා දිහා බලනකොට ඒ දෙදෙනාම පින්නතුනේ කලුරිය කරලා අවසන්. කොතනක උපන්නද කියලා බලනකොට උපත ලැබලා තියෙන්නේ පින්නතුනේ අසඤ්ඤ තලයේ. අසඤ්ඤ සත්වයන්ට ධර්මය අවබෝධ කරගන්නට බෑ පින්නතුනේ සංඥාවන්ගෙන් තොර නිසා. සංඥාවන්ගෙන් තොරයි. ඒ නිසා අංගුත්තර නිකායේ අටක නිපාතේ අක්ඛන කියන සූත්‍ර දේශනාවේදී පින්වත්නි මේ අසඤ්ඤ තලයත් පින්වත්නි අෂ්ට දුෂ්ටක්ෂණ වලින් එකක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරන්න, ධර්මය ශ්‍රවණය කරලා නිවන අරමුණු කරගෙන පිළිවෙත් පුරන්නට පුළුවන් තැනක් නෙවෙයි කියලා. දැන් බලනවා එසේනම් කාටද ධර්මයේ දේශනා කරන්නේ? දුෂ්කර ක්‍රියා කරන සමයේ තමාහට බොහෝ සෙයින් උපකාර කළ, බොහෝ සෙයින් උපකාර වෙච්ච පස්වග මහණුන්ට මේ ධර්මයේ දේශනා කළොත් හොඳයි.
ඒ වෙනකොට උන්වහන්සේලා කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන මේ 5 නම. ඒ වෙනකොට කාලයේ ගෙව්වේ පින්නතුනේ බරණැස ඉසිපතනේ මිගදායි. වන්ට අබේදානේ දුන්න තැන නිසා මිගදාය වුණා. නොයේ කෘෂීන් පතනේ වන තැන නිසා පින්නතුනේ ඉසිපතනේ බවට පත් වුණා. සියලු බුදුවරයන් වහන්සේලා පින්වත්නි ලෝතුරා බුදු වෙලා සත්සති ගෙවලා ප්‍රථම ධර්ම දේශනාව සඳහා පින්නතුනේ වඩින්නේ මේ ඉසිපතනේටයි. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ පස්වග මහණුන් අරමුණු කරගෙන ප්‍රථම ධම් දෙසුම පවත්වන්න ඉසිපතනේ මිගදායට වැඩියා. පින්වතුනේ අන්න ඒ ඉසිපතනේ මිගදායේදී පළමු කොටම පස්වග මහණුන් ඉදිරියේ තබාගෙන දෙසූ දේශනාව තමයි ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍රය කියලා කියන්නේ බුදුවරයන් වහන්සේ නමක් පළමු කොටම දේශනා කරන දේශනාව නම් පින්වතුනේ එයින් වැටහෙනවා මේ තමයි මුළු මහත් ධර්මයේ හරය. බුදු වෙලා පළමු කොට දේශනා කරන දේශනාව වෙනත් දෙයක් වෙන්නට විදිහක් නැහැ පින්වතුනේ. ලෝතුරා බුදු වීමෙන් අවබෝධ කළා වූ මුළු මහත් ධර්මයේ හරපද්ධතියයි ප්‍රථම ධර්ම දේශනාවේදී පින්වතුනේ දේශනා කරන්නේ. එහෙමනම් මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කියන්නෙම මේ මුළු මහත් බුදුදහමේ හරය කියලා හඳුනාගත්තට වරදක් නැහැ. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගම්බීර ධර්මයක් ධම්සක් පැවතුම් සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය. මෙය පරිපූර්ණවම විස්තර කරන්නට නම් මේ සීමිත වේලාව පින්නතුනේ ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. එහෙත් අවශ්‍යයෙන්ම වටහාගත යුතු කරුණු කාරණාවන් කීපයකුත් සමග මේ දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රය පින්නතුනේ ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙලා පවතින්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කොට වදාළ දේශනාවන් එකතුවට කියනවා සච්ච සංයුත්තේ කියලා. අන්න ඒ සච්ච සංයුත්තේටයි ධම්මචක්කපවත්තන සූත්‍රය ඇතුළත් වෙලා පවතින්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී පින්නතුනේ පස්වග මහණුන්, පස්වග භික්ෂූන් ආමන්ත්‍රණය කරලා වදාළ පළවෙනිම කාරණය ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. තමන් අවබෝධ කළ ධර්මය දේශනා කරන්නට పూర్වෙහි, තමන් අවබෝධ කළ ධර්මය දේශනා කරන්නටත් పూర్වෙහි පළමු කොටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරන්නට නොහැකි වන පරිද්දෙන් මේ ලෝකයේ තුල පවතිනා වූ අන්ත දෙකක් පිළිබඳවයි. ඒ අන්ත දෙක නිසාමයි බුදු කෙනෙක් අවබෝධ කරන්නා වූ ධර්මයේ ලෝකයාට අවබෝධ කර ගැනීමට නොහැකිව මේ අගක් මුලක් පනවන්න බැරි සංසාරේ ඉපදෙමින් මැරෙමින් හරියට පැටලිච්ච නූල් පන්දුවක් වගේ පින්වතුනේ මේ සත්වයා අවුලෙන් අවුලටපත් වෙලා සංසාරයට වැටිලා ඉන්නේ. පින්වත්නි, යම්කිසි භාජනයකට හොඳම දෙයක් පුරවන්නට නම් පළමු කොට කළ යුතු දේ පිරවීමට පෙර ඒ භාජනයේ තියෙන දේ අස් කළ යුතුයි පින්වතුනේ. අපි හිතමු යම්කිසි කලගෙඩියක් තියෙනවා. මේ කලගෙඩියට යම්කිසි කෙනෙකුට පුරවන්නට ඕන නම් පිරිසිදු වූ කිරි පිරවීමට పూర్වයේහි පින්නතුනේ කලයේ තිබෙන දේවල් අස් කරන්නට ඕන. කලයේ තියෙන දේ තිබියදී පින්නතුනේ කිරිවත් කරනවා නම් ඒ වත් කරන කිරි ටිකත් ඒන් කිලුටු වෙලා යනවා. අන්න ඒ නිසා කලයට කිරිවත් කරන්නට పూర్වයේහි කලයේ තියෙන දේවල් ඉවත් කරන්න ඕන.
අන්න ඒ වගේ තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මයේ පස්වග මහණුන්ට දේශනා කරන්නට පෙර මුලින්ම කළේ ඉවත් කළ යුතු මත ඉවත් කළ යුතු අන්තයන් උන්වහන්සේලාට හඳුන්වලා දුන්නා, පෙන්වලා දුන්නා මේකෙන් අත මිදෙන්න කියලා. ඇයි? ඒ අන්ත දෙක තුල ඉන්න තා කාලයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ ධර්මය අවබෝධ කරගන්නට බෑ. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. ගිහිගේ හැරදාලා පැවිදි වුණා නම් ඒ පැවිදි වෙච්ච පැවිද්දෙකු විසින් සේවනය නොකළ යුතු, පුරුදු නොකළ යුතු, පුහුණු නොකළ යුතු, දියුණු නොකළ යුතු, සේවනය නොකළ යුතු, භජනය නොකළ යුතු අන්ත තියෙනවා දෙකක් පින්වත්නි. මේ ලෝකේ මේ අන්ත දෙක ඔස්සේ අදටත් ලෝකයා ගනුදෙනු කරනවා පින්වත්නි. මොනවද මේ අන්ත දෙක? පළවෙනිම අන්තේ තමයි පින්වත්නි, පළවෙනිම අන්තේ තමයි යෝචායන් කාමේසු කාම සුකල්ලි කානුයෝගෝ. යෝචායන් කාමේසු කාම සුකල්ලි කානුයෝගෝ. පළවෙනිම අන්තේ තමයි මේ ලෝකයේ යමෙක් කාමයන්හි අධික මාත්‍ර ලෙස කම් සැප විඳින්නට පුරුදු වෙනවා. එහෙමත් නැත්නම් අධික ලෙස කම් සුව විඳීම තමයි පළවෙනිම අන්තය. අධික ලෙස කාම සේවනය. මේකට කියනවා කාම සුකල්ලිකානු යෝගය. අධික ලෙස කම් සැප විඳීම. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අධික ලෙස කම් සැප විඳීම හෙවත් කාම සුකල්ලිකානු යෝගය. ලෝකේ මිනිස්සු හිතනවා මේ සැපයෙන් ඉන්න ඕනේ. මේ ලෝකයා මේ සැපය දැඩිව අරගෙන ඉන්නේ. මේ ඉන්න ටිකේ පැයි ඒ නිසා සැප විඳිමු කියලා ලෝකයේ මිනිස්සු පින්නතුනේ සැප විඳින එකේ මුසපත් වෙලා මං මුලා වෙලා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඒකයි කාම සුකල්ලිකානු යෝගය කිව්වේ. එහි ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්නතුනේ කොහොමද? අනරියෝ අනත්ත සංහිතෝ යෝචාය අනරියෝ අනත්ත සංහිතෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. පළවෙනි එක තමයි හීනයි, පහත්. මේ කාම සේවනය කියන එක පින්වත්නි තිරිසංගත සත්වයා පවා කරනවා. ඒ නිසා මේක හීනයි. ගම්මෝ ග්‍රාම්‍යයි පින්වත්නි. ග්‍රාම්‍යයි. නොදියුණු මනසක් ඇති නෝගත් පිරිසක් විසින් තමයි පින්වත්නි මේ කාම සුකල්ලි කානු යෝගයේහි යෙදෙන්නේ. පෝතුජ්ජනිකෝ නුවණක් ඇති අය විසින් නෙවෙයි, පෘථග්ජනයන් විසින් තමයි මේ කාම සුකල්ලි කානු යෝගය කියවන්නේ. කාම සුකල්ලි කානු යෝගයේ යෙදෙන්නේ. අනරියෝ ආර්ය භාවයට පමුණුවන දෙයක් නෙවෙයි. අනත්ත සංහිතෝ අර්ථය පිණිස පවතින දෙයක් නෙවෙයි, අනර්ථය පිණිස පවතින දෙයක්. ඔය තමයි කාම සුකල්ලි කානු යෝගයෙහි ස්වභාවය. තථාගත බුදුරජාණන් වහන්සේ මෙය අත්තරින්නට කියලා කියන්නේ පින්නතුනේ නිකන් නෙවෙයි. උන්වහන්සේ එහි ආදීනව දැනගෙන අත්හැරලා. එහි ආදීනව දැනගෙන අත්හැරලා පින්නතුනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ යාචකයෙක්ගේ දරුවෙක් නෙමෙයි. බොහෝම දුප්පත් අසරණ අනාථයෙකුගේ දරුවෙක් නෙවෙයි. සුද්ධෝදන මහරජුරුවන්ගේ පුතා එදා සක්විති රජකම් ලබන්නට ඉඳපු උත්තමයන් වහන්සේ. පින්නතුනේ රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාවල ගෙවිච්ච ජීවිතයක්. උන්වහන්සේ මොන තරම්නම් සැපයක් වින්දද කියලා පින්නතුනේ සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙනවා පින්නත්නි සුකුමාල කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ උන්වහන්සේම උන්වහන්සේගේ මුවින් දේශනා කරනවා උන්වහන්සේ ගිහි කල වින්ද සැප. උන්වහන්සේගේම මුවින් ගිහි කල වින්ද සැප විස්තර කරන්න වෙන දෙයකට නෙමෙයි. ඒ සැපත් අත්හැරලා ආවේ
මේ නිවන් සැප ඊට වඩා උත්තම නිසා කියන එක පෙන්වන්න. පින්වත්නි, එහි උන්වහන්සේ දේශනා කළානේ සුකුමාලෝ අහං භික්කවේ පරම සුකුමාලෝ. මහණෙනි, මම එදා සිව්මැලි, පරම සුකුමාලෝ අතිශයින්ම සිව්මැලි, අතිශයින්ම සිව්මැලි. සුකුමාලෝ අහං භික්කවේ පරම සුකුමාලෝ, මම එදා මහණෙනි සිව්මැලි, අතිශයින්ම සිව්මැලි. එදා වින්ද සැප කියනවා කොහොමද? මහණෙනි, මාගේ පියතුමා වූ සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගයේ මෙහෙම සැපයක් මං වින්දා. වෙනත් අයගේ, වෙනත් මහා බ්‍රාහ්මණ ගෘහපතීන්ගේ නිවෙස්වල දැසිදස් කම්කරුවන්ට දුන්නේ නිවුඩු හාලේ බත් කාඩි හොද්දක් එක්ක. හැබැයි මගේ පිය මහ රජුරුවන්ගේ රජමාලිගේ දැසිදස් කම්කරුවන්ට දුන්නෙත් මස් ව්‍යංජනයේ කැල්හාලේ බත් කිව්වා. හිතන්න බලන්න, දැසිදස් කම්කරුවන්ටත් එල්හාලේ බත් මස් ව්‍යංජනයේ එක්ක පින්වත්නි සුද්ධෝදන රජමැදුරේ දුන්නනම් සුද්ධෝදන මහරජුරුවන්ගේ පුත්‍ර රත්නේ වෙච්ච සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ සුද්ධෝදන රජමාලිගාවේ කොහොම සැපයක් විඳින්න නැද්ද කියලා පින්වත්නි හිතා ගන්න පුළුවන් නේද? ගිහිගේ නවත්ත ගන්න ඕන නිසා පින්වතුනේ මහ සැප සම්පත් ගොඩ නැගුවා. රම්ම්‍ය කියන මාලිගාව මහල් 9ක්, සුරම්ම්‍ය කියන මාලිගාව මහල් 5ක්, සුභ කියන මාලිගාව පින්වතුනේ මහල් 7ක්. ඊතරම් මහ විශාල දහස් ගණනක් පින්වතුනේ රූමත් වූ උපස්ථායිකාවන් නැතුව ගෙවිච්ච ජීවිතයක්. කුඩා කාලේ කුමන ක්‍රීඩාවන්ටද දරුවන් වැඩියෙන්ම කැමති කියලා විමසද්දී දිය ක්‍රීඩා කරන්න කැමති කියලා දැනගත්තම සුද්ධෝදන මහරජුරෝ තීරණය කළා මහත් වූ තටාකයක් හදන්න සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන්. මේක දැකපු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පින්වතුනේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අනකලා කියනවා මතු බුදු වෙන පුතෙක්, මතු බුදු වෙන මේ තරම් පිං ඇති බෝසත් පුතෙකුට මිනිසයන් විසින් සකසපු කාමයක් සුදුසු නෑ. දෙවියන් විසින් සකසපු දේ තමයි සුදුසු කියලා සප්ත රත්නාදියෙන් පින්වත්නි නොඑක් ආකාර මුතුමැණික් ආදියෙන් පින්වත්නි ඔබවලා පින්වත්නි හැදුවා මහ විශාල ලස්සන අලංකාර වූ පින්වත්නි නාන තොටක්. මේක දැකපු ගමන් සුද්ධෝදන මහරජුරෝ කිව්වලු මොකද්ද මේකනම් මිනිසුන් හදපු එකක් නෙවෙයි, මගේ පුත්‍ර රත්නේ මහපින් බලයට මේකනම් දෙවියෝ මවපු එකක්මයි කියලා. ඒ තරම් සැප වින්දා. ඒ සෑම සැපතක්ම පසෙකට දාලා පින්නතුනේ ගෙයක් ගානේ පාත්‍රය අරන් පිඩුසිඟා වඩිමින් ගෙවන ජීවිතයකට උන්වහන්සේ ආවේ මේ කම්සුව විඳීම ඒ තරම් නිර්ර්ථක නිසා. මේ කම්සුව විඳීම කියන එක ඒ තරම් හිස් දෙයක් නිසා. මේ කම්සුව විඳීම කියන එක ඒ තරම් අනාර්ය දෙයක් නිසා. ඊළඟට අත්හරින්න කිව්ව පින්වත්නි දෙවනි අන්තය තමයි පින්වත්නි යෝ ඡායං අත්ත කිලමතානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ අත්ත කිලමතානුയോഗය එහෙමත් නැත්නම් ශරීරයට දැඩි ලෙස දුක් දීම, ආත්මය ක්ලාන්ත කරවන්නා වූ ස්වභාවය, ශරීරයට දැඩි ලෙස දුක් දීම. එහි ස්වභාවයත් දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දුකයි ඒ දුකේ ස්වභාවය පින්වත්නි කාමයේ ස්වභාවය කියනවා. පින්වත්නි කාමයේ ස්වභාවය තමයි පින්වත්නි පච්චුප්පන්න සුඛං ආයතින්ච දුක්ඛ විපාකං. වර්තමානයේ සැපයක් තියෙන්න පුළුවන්, නමුත් මත්තේහි පින්වත්නි අනාගතයේ දුක් විපාකයේ තමයි තියෙන්නේ. අත්තකිලමතානුയോഗයේ ස්වභාවය තමයි පින්වත්නි පච්චුප්පන්නං චේව දුක්ඛං ආයතින්ච දුක්ඛ විපාකං. වර්තමානයේ දුක් සහිතයි,
අනාගතයේ දුක් විපාකමයි තියෙන්නේ. ඇයි මෙතන තියෙන මිත්‍යා දෘෂ්ටියක්. වර්තමානයේද දුක් සහිතයි, අනාගතයේද දුක් විපාකම සහිතයි. පච්චුප්පන්නං චේව දුක්ඛං ආයතින්ච දුක්ඛ විපාකං. පින්වත්නි, ඒ අත්තකිලමතානු යෝගයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ අත්තරින්න කියලා කියන්නේ නිකන් නෙවෙයි. අත්තකිලමතානු යෝගයත් තථාගතයන් වහන්සේ අන්තයටම පින්වත්නි අනුගමනය කළා. එදා සමාජ මතයක් තිබුණා සත්‍ය සොයාගන්න, සත්‍ය අවබෝධ කරන එක පිළිවෙතක් මේක කියලා. ඒ නිසා ඒකත් අත්හදා බැලුවා. පින්වත්නි, උන්වහන්සේ මොන විදිහේ දුෂ්කර ක්‍රියාවක් කළාද කියන එක සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පින්වතුනේ සීහනාද වර්ගයේ මහා සීහනාද කියලා සූත්‍රයක්. මේ මහා සීහනාද සූත්‍රයේ පින්වතුනේ උන්වහන්සේ දා කළ දුෂ්කර ක්‍රියාව බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. පින්වත්නි, ඇඟ පිරිමදිනකොට කෙස් ලොම් කුණු වෙලා බිම වැටෙන්න තරමට ටිකෙන් ටික පින්නතුනේ ගත්තු පිඩු ගාන අඩු කරලා අන්තිමටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මං අවසානයේ දවසටම එකම එක මුං ඇටයක් වළඳලා වැඩ හිටියා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඒ කාලේ මුං ඇට මීට වඩා විශාලයි කියලා. නැත්තම් කොහොමද මුං ඇටයක් වළඳලා දවසක් ගෙවන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ මහණෙනි, එදා මුං ඇටයත් අද ප්‍රමාණයමයි කිව්වා. මහණෙනි, එදා ඇතැම් දවසක මම දවසම ගෙව්වා එකම එක තල ඇටයක් වළඳලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් එදා තල ඇට මීට වඩා විශාල ඇති කියලා. නෑ මහණෙනි, එදත් තල ඇට අද ප්‍රමාණයමයි කිව්වා. එහෙම පින්නතුනේ ආහාරය සීමා කරනකොට පින්නතුනේ මේ ශරීරය අතිශයින්ම මහ බෝධිසත්වයන් වහන්සේගේ කුෂ වුණා. ශරීරයේ පිරිමදිනකොට මුල් සිඳිච්ච කුණු වෙච්ච කෙස් ලොම් බිම වැටෙන්න පටන් ගත්තා. පින්නතුනේ ඇස් දෙක හරියට පේන්න තිබුණේ ගැඹුරු දිය විලක පෙනෙන ඡායාවෙන් පෙනෙන තාරකාවක් වගේ. ගැඹුරු දිය විලක ඡායාවකින් පේන තාරකාවක් වගේ, තාරකා දෙකක් වගේ පින්වත්නි දෙනෙත පේන්න තිබ්බේ. ඒ තරම් මේ මුහුණේ දෙනෙත ගිලා බැහැලා. කුසාත ගානකොට අහුුනේ මහණෙනි මගේ පිටකොන්දයි. මල මූත්‍ර වැසි කැසිකිලි පිණිස හරි නැගිටිනකොට මහණෙනි මම ඒ මත්තෙම ඇදගෙන වැටුණයි කිව්වා. නාසයෙන් හුස්ම ගන්න එක අත්තරියා කියනවා. නාසයෙන් හරි කටින් හරි හුස්ම ගන්නේ නැතුව එය වහගන්නකොට, හිර කරගන්නකොට මේ හුස්ම ඇතුළට ආවා පිට වුණා කියනවා කන් දෙකෙන්. කන් දෙකෙන් හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට මහා ගෝසාවක් එක්ක පුදුම වේදනාවක් එක්කයි ඒ හුස්ම පිට වුණේ කියනවා. මේ මුළු මහත් හිස වෙලලා පීඩා කරනවා වගේ වේදනාවින්ද කියනවා. ඒ තරම් පීඩා වින්දා. ඒ වගේම අවසානයේ පින්නත කටු මැත්තේ සැතපුණා. කටු පඳුරු මැත්තේ සැතපුණා. දුක් දීමට. ශරීරයට දුක් දීම. ගවයන් පිටත් වුණාට පස්සේ, ගොපල්ලන් පිටත් වුණාට පස්සේ හරියට පින්නතුනේ ගව පැටවෙක් වගේම හතර පහෙන් ගාලට ඇවිල්ලා ගොමානුභව කළා කියනවා. ගව මූත්‍රානුභව කළා කියනවා. යම් දුකක් කියලා එකක් තියෙනවා නම් ඒ දුකෙහි තවත් එහාට දුකක් නැහැ කියන තරමටම දුකෙහි අන්තයට දුක් විඳ කියනවා. අවසානයේ උන්වහන්සේ තේරුම් ගත්ත මොකද්ද? විඳින්න තියෙනවා නම් දුකත් එහි අන්ත දුක මෙතනයි. මෙතනදිත් ඒ සත්‍ය අවබෝධ උනේ නැතිනම් මේ අත්තකිලමතානු යෝගය සත්‍ය අවබෝධ කරන ක්‍රමේ නෙමෙයි. මේ එකක්වත් බාගෙට අත්හදා බලලා ප්‍රතික්ෂේප කළා නෙමෙයි පින්නතුනේ. මෙන්න මේ ක්‍රම දෙකම, මේ කියන්නේ මොකද්ද? ලෝකයා පින්නතුනේ කාමයේහි ගිජු වෙලා ඉන්නවා, කාම සුකල්ලිකානු යෝගේ ඉන්නවා. තවත් පිරිසක් දුක් විඳලම තමයි සැපයක් ලබන්න ඕන, දුක් විඳලම තමයි මේකේ කෙලවර කරන්න ඕන කියලා සැප නොවිඳ අත්හැරලා ඉන්නවා. මේ දෙකේම අන්තිටම පිළිපැද්දත්
උන්වහන්සේ අවබෝධ කළා මේ දෙකින්ම සත්‍ය අවබෝධ කරන්න බැරි බව. එසේ අවබෝධ කරගෙනයි උන්වහන්සේ මේ අවවාදේ කරන්නේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු, ඇසුරු නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා කියලා. පින්වත්නි, මේ අන්ත දෙක කියලා කියන්නේ සමාජයේ ක්‍රියාත්මක වන ස්වභාවයක්. ඒ කියන්නේ දැන් පින්වත්නි, ශරීරයට දුක් දීම, දැඩි ලෙස දුක් දීම කියන්නේ කෙනෙක් ක්‍රියාත්මක කරන ස්වභාවයක්. ශරීරයට අධික ලෙස සැපදීම කියන්නේ කෙනෙක් ක්‍රියාත්මක කරන ස්වභාවයක්, ක්‍රියාත්මක කරන ආකාරයක්. එසේ ක්‍රියාත්මක වෙන්නේ තමන් තුළ තිබෙන්නා වූ යම්කිසි මතයක්, න්‍යායක්, දෘෂ්ටියක්. ඒ දෘෂ්ටි දෙක මොනවද? ඒ තමයි මේ ලෝකයේ තියෙනවා පින්නතුනේ ශාශ්වතවාදයයි උච්ඡේදවාදයයි කියලා දෙකක්. ඒ ශාශ්වතවාදයේත් උච්ඡේදවාදයේත් සමාජ භාවිතාව තමයි පින්නතුනේ කාමසුකල්ලිකානුයෝගයයි අත්තකිලමතානුයෝගයයි කියලා කියන්නේ. ශාශ්වතවාදය කියන්නේ මොකද්ද? ශාශ්වතවාදය කියලා කියන්නේ භවයෙන් භවය, භවයෙන් භවය පවතිනා වූ ආත්මයක් තියෙනවා කියන එක. එතකොට භවයෙන් භවයේ, භවයෙන් භවයේ පවතින ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකට ආපු කෙනා තමයි ඒ ආත්මය තැවීම් වශයෙන් ශරීරයට දැඩි ලෙස දුක් දෙන්නේ. ඔන්න බලන්න පින්වත්නි, ශාශ්වතවාදය තමයි දැඩි ලෙස දුක් දීමක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට උච්ඡේදවාදය. උච්ඡේදවාදය කියලා කියන්නේ පින්වත්නි, මේ මරණයෙන් පස්සේ පැවැත්මක් නැහැ. මේ ජීවිතයේ මරණයටපත් වුණාම ඒ මරණයෙන් පස්සේ තව පැවැත්මක් නැහැ. ඒක තමයි උච්ඡේදවාදය. එතකොට මේ ආත්ම භාවයේ විතරයි කියලා හිතපු අය මොකද කරන්නේ පින්වත්නි? අනේ ඉතින් මේ ජීවිතේ විතරනේ, ආයේ කොහෙද සැපයක්, ආයේ කොහෙද සසරක් කියලා හිතුනම පින්වත්නි, මේ ජීවිතයේ ඒ අය මොනවා කරලා හරි සැප විඳින්න පටන් ගන්නවා. එහෙනම් පින්වත්නි, උච්ඡේදවාදය පින්වත්නි ක්‍රියාත්මක වන ස්වභාවයයි කාම සුකල්ලිකානුයෝගය කියලා කියන්නේ. එහෙනම් දැන් තේරුම් ගන්න, ශාශ්වතවාදයේ සමාජ භාවිතාව අත්තකිලමතානුයෝගයයි, ඊළඟට පින්වත්නි උච්ඡේදවාදයේ සමාජ භාවිතාව කාම සුකල්ලිකානුයෝගයයි. මෙන්න මේ අන්ත දෙකින්ම මිදෙන්නට බුදුරජාණන් වහන්සේ අවවාද කළා. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකින්ම මිදෙන්නට අවවාද කරලා සේවනය නොකළ යුතුයි කියලා දේශනා කරලා උන්වහන්සේ වදාලා, මහණෙනි, මම මේ අන්ත දෙකින්ම අත මිදිලා මේ අන්ත දෙකටම පැමිණෙන්නේ නැතිව උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අපි සම්බුද්ධා. මේ අන්ත දෙකටම එළඹෙන්නේ නැතිව, මේ අන්ත දෙකටම පැමිණෙන්නේ නැතිව තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව කියන එක අවබෝධ කරගත්තා. මධ්‍යම ප්‍රතිපදාව කියන එක අවබෝධ කරගත්තා. ඒකේ ස්වභාවය කොහොමද? මධ්‍යම, දැන් අත්තකිලමතානුයෝගයේ ස්වභාවය, කාමසුකල්ලිකානුයෝගයේ ස්වභාවය කිව්වා පින්වත්නි, හීනයි, ග්‍රාම්‍යයි, පොතුජ්ජනිකයි. කියන්නේ පෘථග්ජනයන් විසින්මයි සේවනය කරන්නේ. අනාර්යයි, අනර්ථයේ පිණිස පවතිනවා. අත්තකිලමතානුයෝගයේ ස්වභාවය කිව්වා පින්වත්නි, අනාර්යයි, හීනයි, අනර්ථයේ පිණිස පවතිනවා කියලා. මේ දෙකටම පැමිණෙන්නේ නැතිව තථාගතයන් වහන්සේ විසින් පින්නතුනේ ආරෂ්ඨාංගික මාර්ගයේ, එහෙමත් නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත්තා. එය චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. ධම්මස පහළ වීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නා වූ ඥානය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස,
සත්‍යාවබෝධයේ පිණිස උතුම් නිවන පිණිස පවතිනා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ මධ්‍යම ප්‍රතිපදාවේ ස්වභාවය කියනවා ධම්මස පහල කරනවා, ආර්ය සත්‍ය අවබෝධ කරන ඥානයේ පිණිස පවතිනවා, කෙලිසුන්ගේ සංසිඳීම පිණිස පවතිනවා, උතුම් නිවන පිණිස පවතිනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ අර අන්ත දෙකම පින්නතුනේ අත්හැරීමෙන්. අර අන්ත දෙකම අත්හැරීමෙන්. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ, ආරෂ්ඨාංගික මාර්ගයමයි. ආරෂ්ඨාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා ආජීවෝ, සම්මා කම්මන්තෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් කියන මේ ආරෂ්ඨාංගික මාර්ගයමයි පින්වත්නි මධ්‍යම ප්‍රතිපදාව බවට පත්වෙන්නේ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව වැඩිම තුල, එහෙමත් නැත්නම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුල ඉන්ද්‍රිය ධර්මයන් හැටියට පංච ඉන්ද්‍රිය ධර්මේනුත් වැඩිවීමටපත් වෙනවා. බල ධර්මයන් හැටියට පංච බල ධර්මයන් වැඩිවීමටත්පත් වෙනවා. ඒ වගේම 이르දිපාද ධර්මයන් හැටියට පින්වත්නි සතර 이르දිපාද ධර්මේනුත් මේ තුල වැඩිවීමටපත් වෙනවා. ඒ වගේම බොජ්ජංග ධර්ම වශයෙන්ුත් පින්නතුනේ සප්ත බොජ්ජංග ධර්මත් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිවීමෙන්ම වැඩිවීමටපත් වෙනවා. එතකොට පින්වත්නි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව පින්වත්නි එය තමයි නිවන පිණිස තිබෙන්නා වූ, නිවන පිණිස තථාගතයන් වහන්සේ අවබෝධ කළා වූ මාර්ගයේ බවට පත්වෙන්නේ. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. කොමක්ද මහණෙනි දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ? දැන් මේ දේශනාවට, ඒ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේට කියන තවත් නමක් පින්වත්නි චතුරාර්ය සත්‍ය දේශනාව. තථාගතයන් වහන්සේ නමක් අවබෝධ කරන ධර්මයේ හරය තමයි පින්නතුනේ චතුරාර්ය සත්‍ය. ඒ නිසා තමයි මේ හරය ඇතුළත් කොට මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පින්වත්නි දේශනා කළේ. එතකොට ද්වේමේ භික්ඛවේ අන්තාපබ්බ ජිතේන න සේවිතබ්බා කියන මේ දේශනාව දේශනා කරනකොටම, මේ පාඨය දේශනා කරනකොටම පින්නතුනේ මේ පාඨය දස දහසක් සක්වල පුරාම පින්නතුනේ හෙන්න පටන් ගත්තා කියනවා. දස දහසක් සක්වලට පින්නතුනේ මේ දේශනාව ඇහුණා කියනවා. ඇයි? මේ ලෝකය වෙලාගෙන තිබිච්ච මේ අන්ත දෙකෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව මේ ගලවන්නේ. මේ සියලු සත්ව ප්‍රජාව ගලවන්නේ මේ ලෝකයා වෙලාගෙන ඉන්න මේ අන්ත දෙකෙන්. එදා මේ දේශනා පාඨයම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දස දහසක් සක්වලට පින්වතුනේ මේ දේශනාව ඇහුණා. පින්වත්නි කුමක්ද මේ චතුරාර්ය සත්‍යයේ පළමුවෙනිම ආර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? පින්වත්නි දුක්ඛ සත්‍ය කියලා කියන්න බෑ. දුක්ඛාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය හඳුන්වන සෑම තැනකම ආර්ය කියන වචනේ පින්වත්නි නියත වශයෙන්ම යෙදිය යුතුයි. එනිසා දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණයට පත්වීම දුකයි. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, පියේ අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් හා එක්වීමත් දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකයි. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. යමක් කැමැතිද, කැමැති දේවල් නොලැබීම දුකයි. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ සියල්ල කෙටි කරලා කිව්වොත් පංච උපාදානස්කන්ධෙම දුකයි කිව්වා. එතකොට පින්වත්නි
මේ චතුරාර්ය සත්‍ය තවදුරටත් විස්තර කරපු දේශනාවක් තමයි පින්වත්නි සච්ච විභංග සූත්‍රය. සච්ච විභංග සූත්‍රය. පින්වත්නි යම් කිසි කෙනෙකුට අපි හිතමු පින්වත්නි ජරාව එහෙමත් නැත්නම් වයසට යෑම දුකක් වෙන්නේ කොහොමද කියලා. වයසට යෑම දුකක් වෙන්නේ තමන් කැමති වූ යෞවනකම නැති වෙලා අකමැති වූ වයෝවෘද්ධකම පැමිණීම නිසා. තමන් කැමති වූ යෞවනකම නැති වෙලා තමන් අකමැති වූ අප්‍රිය වූ අමනාප වූ වයෝවෘද්ධකම පැමිණෙන නිසා. එහෙනම් ඒ තුල තියෙන්නේ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. යමක් කැමැතිද එය නොලැබීමේ දුකමයි. ඊළඟට පින්වත්නි කෙනෙකුට ගිලන් වීම, ඒ කියන්නේ ලෙඩවීම දුකක් වෙන්නේ කොහොමද? තමන් කැමති නිරෝගීකමට කැමති නිරෝගීකම නැති වෙලා අකමැති රෝගීකම එනවා නම් අන්න ඒකයි දුක. එහෙනම් එතන තියෙන්නේ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. යමක් කැමැතිද එය නොලැබීමේ දුක. පින්වත්නි මෙන්න මේ විදිහට මේ දුක්ඛාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් කෙනෙකුට හිතෙනවා කොහොමද? අනේ මේ වයසට යනවා කියන එක මට අහන්නවත් නැත්තම් හොඳයි. සච්ච විභංග සූත්‍රයේ විස්තර කරනවා. නච වතනෝ මරණ ධම්මං අස්සාම නච වතනෝ මරණං ආගච්ඡේය. මේ මැරෙනවා කියන එක මට අහන්නවත් නැත්තම් හොඳයි. මේ මම මැරෙන්නේ නැත්තම් හොඳයි. මම මැරෙනවා කියන එක අහන්නවත් නැත්තම් හොඳයි කියලා මිනිස්සුන්ට ලෝකයට හිතෙනවා. මුලාවෙන් වෙලිච්ච මෝහයෙන් වෙහිච්ච සත්වයන්ගේ හැටි එහෙමයි. නමුත් ඒ සත්වයන්ට මැරෙන්න දවසක් එනවා. අනේ මම වයසට යන්නේ නැත්තම් හොඳයි. වයසට යනවා කියන වචනේ අහන්නවත් නැත්තම් හොඳයි කියලාත් හිතෙනවා. නමුත් වයසට යනවා කියන එක සිද්ධ වෙනවා. පින්වත්නි මේ හැම එකක් අස්සෙම තියෙන දුකක්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමයි දුක්ඛාර්ය සත්‍ය. මේ තමයි දුක්ඛාර්ය සත්‍ය. ඊළඟට මේ දුක ඇති වෙන්න ක්‍රමයක් තියෙන්න ඕන. හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵලවාදීවයි පින්වත්නි දේශනා කරන්නේ. උන්වහන්සේ සෑම දෙයක්ම හේතුඵලවාදීව තමයි පෙන්වන්නේ පින්වත්නි. මේක මේ ලෝකයේ දෙවියන් විසින් මෙව්වා නෙමෙයි, ඉබේ හටගත්තා නෙමෙයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. අපිට අවබෝධ කරන්න තියෙන්නේ ඒ කාරණයමයි. මේ දේශනාව නිමා වෙනකොට හොඳට තේරෙයි. අවබෝධ කරන්න තියෙන්නේ ඒ කාරණේමයි. පින්වත්නි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් එහෙමනම් දුක කියන්නේ ඵලය නම් දුකක් තියෙනවා නම් ඒ දුකට එහෙනම් නිකන් ඇති වුණා නෙමෙයි. ඒ දුක කියන එක දෙවියෙක් විසින් ඇති කළා නෙමෙයි. පින්වත්නි මේ කාරණය තෝරගන්න බේරගන්න බැරි වෙච්ච ලෝකය අනේ ඉතින් මේක දෙවියෝ දීපු දේනේ. මේක දෙවියන් විසින් මවපු දේනේ. මේක ඉතින් දෙවියන්ගේ කැමැත්තනේ කියලා පින්වත්නි තමන්ගේ මුලාව තහවුරු කරගත්තට තමන්ගේ දුකට වෙන කෙනෙක් වග කිව යුතුයි කියලා වෙන කෙනෙක් මැත්තේ මේක දරාගෙන හිටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුකක් තියෙනවා නම් දුකට හේතුවක් තියෙන්න ඕන. දුකක් තියෙනවා නම් දුකට හේතුවක් තියෙන්න ඕන. ලෝකේ තවත් කෙනෙක් නිසා තවත් කෙනෙක්ගේ කැමැත්තක් අනුව අපි දුක් විඳින්න ඕන නම් පින්වත්නි ඒක ධර්මයේද? මේ ටික හිතන්න මහා ලොකු ප්‍රඥෙක් වෙන්න ඕන නැහැ. පින්වත්නි මේ ලෝකේ වෙනත් කෙනෙකුට වමනා පරිද්දක් නිසා වෙනත් කෙනෙකුගේ කැමැත්තක් නිසා මේ ලෝකයා දුක් විඳින්න ඕන නම් පින්වත්නි ඒක ධර්මයේද? ඒක ධර්මයක් නෙමෙයිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සියලු දේවල් අනුන්ගේ නිර්මාණයක් නෙවෙයි, දෙවියන්ගේ කැමැත්තක් නෙවෙයි, ඉබේ හටගත්තා ඇති වුණා නෙවෙයි. මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. හේතු ප්‍රත්‍ය නිසා ඇති වුණා. එහෙනම් දුකක් තියෙනවා නම් ඒ දුකට හේතුවක් තියෙන්න ඕන.
ඒ දුකක් තියෙනවා නම් ඒ දුකට හේතුවක් තියෙන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් පෙන්වන්නේ නැහැ ඒක හේතුක බවක්. ඒ කියන්නේ එකම හේතුවක් නිසා මේ සියල්ල හටගත්තා කියලා. මේ හැම එකක්ම එකම හේතුවකින් හටගත්තා කියලා එහෙම එකක් නැහැ. පින්වත්නි, ප්‍රධාන වෙන කාරණයක් තියෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, තවත් කාරණාවන් බොහොමයක් උපකාර වෙලයි ප්‍රත්‍ය වෙලයි පින්වත්නි යමක් හටගන්නවා නම් හටගන්නේ. එතකොට දුකට හේතුව හැටියට ප්‍රධාන කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඒකට කිව්වා දුක්ඛ සමුදයාර්ය සත්‍ය. දුක හටගන්නා වූ ක්‍රමය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට යායන් තණ්හා පෝනෝ භවිකා, යම් තණ්හාවක් තියෙනවා නම් පුනර්භවික වූ, පුනර්භවික කියලා කියන්නේ පින්වත්නි භව පැවැත්ම මුල් කරගත්තා වූ, පුනර්භවය සඳහා මුල් වන්නා වූ, හේතු වන්නා වූ තණ්හාවක් තියෙනවා නම් පුනර්භවික තණ්හාව. මේ පුනර්භවික තණ්හාව කියලා කියන්නේම පින්වත්නි බීජ ගුණය කියන එකයි. මේ බීජ ගුණය. පෝනෝ භවිකා නන්දි රාග සහගතා. නන්දි රාග සහගතා කියලා කියන්නේ පින්වත්නි ආත්ම සෙනෙහසෙන් යුක්ත. ආත්ම සෙනෙහසේ ස්වභාවය තමයි පින්වත්නි නන්දි රාගය. කියන්නේ නන්දි රාගයේ ස්වභාවය తත්‍ර తත්‍ර අභිනන්දිනී. తත්‍ර తත්‍රාභිනන්දිනී කිව්වේ ඒකයි. తත්‍ර తත්‍රාභිනන්දිනී. ඒ තැන ඇලෙනවා. එතකොට බලන්න, යම් සත්වයක් මනුස්ස ලෝකෙට ආවනම් පින්නතුනේ මනුස්ස ලෝකෙට ආපු කෙනා මානුෂික සැපේ ඇලෙනවා. බත්මාලු පාන් පරිප්පු ටිකේ ඇලෙනවා පින්නොත්නි. මේ මනුෂ්‍ය ලෝකේ යම් විඳින්නා වූ යම් වූ කාමයක් වේ නම් මේ මනුෂ්‍ය කාමයේ ඇලෙනවා. ඒක තමයි ඒ තැන ඇලෙනවා. ඒ අතර මනුෂ්‍යයෝ පින්නතුනේ යම් තිරිසංගත සත්වයෙක් ඇතිදැඩි කලමින් තිරිසංගත සත්වයෝ කෙරෙහිත් ඇලිලා ගැලිලා වාසය කරනවා. එතනත් ඇලෙනවා. දුගතියකත් ඇලෙනවා. ඒ වගේම මරණයෙන් පස්සේ පින්නතුනේ පිංග දහම් කරලා දිව්‍ය ලෝකයක උපත ලබන්න ඕනේ කියලා සමහර විටකදී සුගතියකත් ඇලෙනවා. ඔන්න බලන්න නන්දි රාගේ හැටි. පින්නතුනේ මනුස්ස ලෝකේ මිනිසයා පින්නතුනේ බත්මාලු ආදී ඇලිලා ගැලිලා ඉන්නවා වගේම දෙවියෝ පින්නතුනේ දිව්‍ය සැපතේ ඇලෙනවා. දෙවියන් දිව්‍ය සැපතේ ඇලෙනවා වගේම මිනිසයන් මනුෂ්‍ය සැපතේ ඇලෙනවා වගේම පින්නතුනේ ප්‍රේතයාගේ ලෝකයේත් ඇලිලා ඉන්නේ. සෙම ටිකට ඇලිලා, සොටු ටිකට ඇලිලා, මල මූත්‍ර ටිකට ඇලිලා ඒ සත්වයෝ එහි ඇලිලා වාසය කරනවා. ඒ නිසා මේ නන්දි රාග සහගත වූ තණ්හාවේ ස්වභාවය තමයි తත්‍ර తත්‍රාභිනන්දිනී. ඒ තන ඇලෙනවා පින්නතුනේ. తත්‍ර తත්‍රාභිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා. ඔන්න තුන්වැදෑරුම් තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කියලා කිව්වේ මේ කාමය කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවයි. කාම තණ්හාව. භව තණ්හාව කියලා කිව්වේ පින්වත්නි ශාශ්වත වාදය මුල් කරගත්තු තණ්හාව. ශාශ්වතවාදයේ මුල් කරගත්තු තණ්හාව. ඉස්සෙල්ලා කිව්වා ශාශ්වතවාදය කියන්නේ මොකද්ද? භවයෙන් භවයේ පවතිනා වූ ආත්ම සංකල්පයක් තියෙනවයි කියලා විශ්වාසය. විභව තණ්හාව කියලා කියන පින්වත්නි එතකොට උච්ඡේදවාදය මුල් කරගෙන පවතින තණ්හාව. විභව තණ්හාව. උච්ඡේදවාදයේ කිව්වේ මේ භවයේ පමණයි, මරණයෙන් මත්තේ පැවැත්මක් නැහැ කියන එක. එතකොට මෙන්න මේ තුන් ආකාර වූ තණ්හාව තමයි පින්වත්නි පුනර්භවික වූ නන්දි රාග සහගත වූ මේ තණ්හාව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය කියලා දේශනා කළේ. ඒ කියන්නේ යම් දුකක් වේ නම් ඒ දුක ඇතිවීමේ හේතුව. මෙය ප්‍රමුඛ කාරණය මිස එකම කාරණය නෙවෙයි පින්නතුනේ. මේ ප්‍රමුඛ කාරණේ මිසක එකම කාරණේ නෙවෙයි. ඊළඟ දේ තමයි යම් කිසි දුකක් තියෙනවා නම් ඒ දුක හටගන්න හේතුවක් තියෙනවා නම් පින්වත්නි
ඒ හේතු තියනකන්නේ එහෙමනම් දුක හටගන්නේ. එහෙමනම් ඒ දුක නැතිවීමක් කියලා එකකුත් තියෙන්න ඕන. ඒ දුක නැතිවීම කියලා එකකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. කුමක්ද දුක්ඛ නිරෝධාර්ය සත්‍ය? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ තණ්හාවේ අශේෂ විරාග ඉතිරි නැතිව නැතිවීම විරාගී භාවය. නිරෝධෝ නිරුද්ධ වීම නිරෝධය. ඡාගෝ කියන්නේ අත්හැරීම. පටිනිස්සග්ග කියලා කියන්නේ නික්මීම, නිදහස් වීම, වෙන්වීම. මුත්‍ති මිදීම, අනාලයෝ නොවැල්ම. එතකොට තණ්හාව කියලා කිව්වේ පින්වත්නි පුනර්භවික වූ ආත්ම සෙනෙහසෙන් යුක්ත තුන්වැදෑරුම් තණ්හාව නම් පින්වතුනේ දුක ඇතිවීමේ හේතුව හැටියට දැක්වේ. දුක නැතිවීම කියලා කියන්නේම වෙන දෙයක් නෙවෙයි පින්වතුනේ අර තණ්හාවේ ඉතිරි නැතිව නැතිවීමයි. ඉතිරි නැතිව නැතිවීමයි. පින්වත්නි ඊළඟ දේ තමයි හේතු නිසා නම් ඵලය තියෙන්නේ. ඒ ඵලය නැති කරන්න නම් හේතු නැති කරන්න ඕන. හේතු නැති කරන්න ඕන. මේ ධර්මපර්යාය පින්වත්නි ඕනෑම තැනකට ගලප ගන්න පුළුවන්. දැන් බලන්නකෝ ඕනෑම තැනක පින්නතුනේ ඕනෑම අර්බුදයකට ගැටලුවකට උත්තර හොයන්න ඕන මෙන්න මේ ප්‍රවේශයන් ඔස්සේ. මේ ප්‍රවේශයන් ඔස්සේ මොකද්ද? ගැටලුව තමයි පළවෙනි කාරණේ. ගැටලුව අඳුනා ගන්න ඕන. මේ බණ අහන මව්වරු පියවරු එන්නම් තමන්ගේ දරුවන්ගේ යම් යම් ගැටලු අර්බුද වැරදි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ආචාර්ය මණ්ඩලයක් ඉන්නවනම් ඒ කියන්නේ ගුරු මහත්මීන් ඉන්නවනම් තමන්ගේ ශිෂ්‍යයන්ගේ යම් යම් අඩුපාඩුකම් වැරදි හසු වෙන්න පුළුවන්. ආයතනයක් පවත්වන කෙනෙක් නම් ඒ ආයතනය තුල යම් අර්බුද පැන නැගිලා තියෙන්න පුළුවන්. මේ කොයික වුණත් මෙන්න මේ ප්‍රවේශය ඔස්සේ කල්පනා කරන්න. කොහොමද? පළවෙනියටම හරියට අර්බුදය අඳුනා ගන්න ඕන. ගැටලුව අඳුනා ගන්න ඕන. ගැටලුව අඳුනාගත්තේ නැත්නම් අර්බුදය අඳුනාගත්තේ නැත්නම් එතනින් එහාට පින්නතුනේ උත්තර හොයන්න බෑ. ඒ කියන්නේ ලෙඩේ ඇටියට අඳුනාගත්තු කෙනානේ ලෙඩේ හොඳ කරගනී කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා අර්බුදය හරියට අඳුනා ගන්න ඕන. අර්බුදය හරියට අඳුනාගෙන ඊළඟට කරන්න ඕන තමයි මේ අර්බුදය ඇතිවීම සඳහා මොනවාද හේතු බවට පත් උනේ? මොනවාද හේතු බවට පත් උනේ? අපි හිතමු අද සමාජයේ පින්නතුනේ යම් කිසි කෙනෙක් ඉන්නවා ලෝකයේ වරදට ගියපු. අපි හිතමු මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්න පුළුවන්. නොඑක් අපචාර සිද්ධීන්ට හසු වෙච්ච අය ඉන්න පුළුවන්. අද අපි බොහෝ දෙනෙක් කතා කරනවා ඒ අයව එල්ලලා මරන්න ඕන කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි එල්ලන්න හදන්නේ වරදද වැරදි කරුවද? අපි එල්ලන්න හදන්නේ වැරදි කරුවා. වැරදි කරුවෙක් නැති කළ පමණින් වරද සහ වරදට හේතුව සමාජයෙන් නැති වෙනවද කියන එක පින්වත්නි බලන්න ඕන. එනිසා සමාජයක් එකතු වෙලා හොයන්න ඕන වැරදි කරුවෙක් එල්ලන්න ක්‍රමයක් නෙවෙයි. ඒ වැරදි කරුවා වැරදි කරුවෙක් වීම පිණිස හේතු වෙච්ච කාරණා මොනවද? ඒ ටික හොයලා අන්න ඒ ටික නැති කරන්න ඕන. පින්වත්නි සමහර විටකදී අපි එල්ලා මරණ කෙනෙක් මරන්නට ඔහු වැරදි කරුවෙක් වෙන්නට කුඩා කාලේ ඔහුට ලැබිච්ච යම්කිසි සමාජීය අත්දැකීමක් මුල් වෙනවා වෙන්න පුළුවන්. ඔහු අපචාර කරපු කෙනෙක් බවට පත්වීම සඳහා වෙනත් අය ඔස්සේ ඔහුට සිද්ධ වෙච්ච යම් අපචාරයක් හේතු වෙන්න පුළුවන්. එතකොට හේතුව සමාජයේ තියෙනවා. හේතුව සමාජයේ තිබියදී
ඒ හේතුව නිසා අගතියටපත් වෙච්ච කෙනෙක් මරනවා නම් ඒක ධර්මයක් නෙවෙයි පින්වත්නි. ඒක ධර්මයක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවකදීම පළමුවෙනි දේ අර්බුදය අඳුන ගන්න. අර්බුදය අඳුනා ගනිමින් එවන් අර්බුදයක් ඇති වෙන්නට හේතු මොනවද කියලා බලන්න ඕන. හේතු මොනවද කියලා අඳුනගත්තම හරි මේ අර්බුදේ විසඳන්න පුළුවන්. මේ අර්බුදේ නැති කරන්න පුළුවන්. ඒ අර්බුදේ නැති කිරීමට නම් කල යුතු දේ මොනවාද? කල යුතු දේ මොනවාද? ඒ දේ කරන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය හැටියට පින්නතුනේ අර්බුදයේ නිමාව අර්බුදේ නැති කිරීම හැටියට දේශනා කළේ මේ තණ්හාවේ ඉතිරි නැතිව දුරු වීම, මේ තණ්හාව ඉතිරි නැතිව නැති කිරීම, මිදීම, නොඇලීම. ඒක තමයි පින්වත්නි දුක්ඛ නිරෝධය කියලා කිව්වේ. දැන් ඊළඟදී කුමක්ද කොහොමද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය වෙන්නේ? කියන්නේ දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කරන්න පුළුවන්. දුක නැති කරන්නේ කොහොමද? පින්වත්නි දුක නැති කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අයමේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය. ලෝකේ දුක අඳුනගත්තු අයත් හිටියා. ඒ කියන්නේ අර්බුදයක් තියෙනවා කියලා තීරුම් ගත්තු අය හිටියා. රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න ඕන කියලා තීරුම් ගත්තු අයත් හිටියා. නමුත් ඒ අයට ඒකට නිසි ක්‍රමයක් තිබුණේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. ආරෂ්ඨාංගික මාර්ගය නැති තැනක කිසි ලෙසකින්වත් පින්වත්නි සතර ඵලයන්ට පත්වෙන ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා පින්වත්නි හමු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ පින්වත්නි මේ ආර්ය සත්‍ය හතර යමෙක් යම් දවසක දකිනවා නම් ඒ දකින්නා වූ අවබෝධ කරන්නා වූ ශ්‍රාවකයා අතීත සංසාරයේ විඳ දුක්ඛන්දරාව අතිශය විශාලයි. හැබැයි ආර්ය සත්‍ය දැකපු තැන ඉඳලා පින්වත්නි අනාගතයේ යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒක ඊටාම ස්වල්පයි කිව්වා. මේක ලස්සන උපමාවක් පෙන්වන සංයුත්ත නිකායේ පොක්කරණී කියලා සූත්‍රයක. පොක්කරණී කියලා කියන පින්වත්නි දියවිලට. එක දියවිලක් තියෙනවා යොදුන් 50ක් දිගයි, යොදුන් 50ක් පළලයි, යොදුන් 50ක් ගැඹුරයි. යොදුන් 50 ගානේ දිග පළල ගැඹුර ඇති දියවිලක් කට මට්ටම් එනකන් පින්නතුනේ පිරිලා. යටත් පිරිසෙන් කවුඩෙකුට උනත් පින්නතුනේ මේ පොකුණේ කටේ ඉඳලා වතුර බොන්න තරම් මේක පිරිලා. දැන් එක මිනිස්සෙක් කුසතන පත්‍රයක් අරගෙන ඇවිල්ලා පින්වත්නි මේ දියවිලේ ඔබලා ගොඩට අරගෙන ගසලා දානවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ කුසතන පත්‍රයට ගත්තු වතුර ප්‍රමාණය වැඩිද නැත්නම් දියවිලේ තියෙන වතුර ප්‍රමාණය වැඩිද? උන්වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි දියවිලේ වතුර ප්‍රමාණය එක්ක බලනකොට කුසතන පත්‍රයේ තියෙන වතුර ප්‍රමාණය අච්චරෙන් මෙච්චරයි කියලාවත් කියන්න බෑ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යන්නේ වගේ යම් කිසි කෙනෙක් මේ මොහොතේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නොදැක්කානම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නොදැක්කානම් ඒ ධර්මය නොදකපු පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකලා වූ ශ්‍රාවකයා අතීතයේ විඳ දුක් කුසතන පත්‍රයට ගත්තු වතුර වගේ කිව්වා. හැබැයි අනාගතයේ විඳින්න තියෙන දුක් මේ දියවිලේ තියෙන වතුර වගේ මහ විශාලයි කිව්වා. හැබැයි මහණෙනි යම් කිසි ශ්‍රාවකෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා නම් එසේ අවබෝධ කළා වූ ශ්‍රාවකයාට අතීතයේ විඳින්න වෙච්ච දුක දියවිලේ වතුර වගේ, හැබැයි අනාගතයේ විඳින්න වෙන දුක අර කුසතන පත්‍රයට ගත්තු වතුර ටික වගේ ස්වල්පයි කිව්වා. පොක්කරණී සූත්‍රය. ඒ විතරකුත් නෙමෙයි පින්වත්නි සූත්‍රයක් තියෙනවා සත්‍ති සත කියලා සූත්‍රයක්. සත්‍ති සත කියලා සූත්‍රයක්. පින්වත්නි මේ සත්‍ති සත සූත්‍රයේ විස්තර කරන එක මිනිස්සෙක් ඉන්නවා.
මේ මිනිස්සයාට උදේම පින්වත්නි කිනිසි පාරවල් 100ක් අනිනවා. කිනිසි පාරවල් 100ක්. දවල්ටත් මේ මිනිස්සයා මැරිලා නැහැ. ඒ නිසා දවල්ටත් මේ මිනිස්සයාට අනිනවා කිනිසි පාරවල් 100ක්. මේ මිනිස්සයාට හැන්දෑවටත් අනිනවා රාත්‍රියටත් අරිනවා පින්නතුනේ කිනිසි පාරවල් 100ක්. දැන් මේ එක දවසක් ඇතුළත කිනිසි පාරවල් 300ක් මේ මිනිස්සයාට අනිනවා. බුදුහාඳුරු අහනවා මහණෙනි මේක දුකක්ද නැද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි කිනිසි පාරවල් 300ක් ඕන නැහැ. එක කිනිසි පාරක් වුණත් මොනතරම්නම් දුකක්ද වේදනාවක්ද කියලා. මහණෙනි දවසකට කිනිසි පාරවල් 300 ගානේ කමින් මැරෙන්නේ නැතුව මේ මිනිස්සයා ජීවත් වෙන අවුරුදු 100ක්. ඒ අවුරුදු 100ම හැම දවසකම කිනිසි පාරවල් 300 ගානේ කනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කිනිසි පාරවල් දවසකට 300 ගානේ කකා අවුරුදු 100ක් ජීවත් වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කියලා කියනවා නම් කමක් නැහැ මහණෙනි ඒ කිනිසි පාරවල් සතුටින් ඉවස ගන්න කියනවා. සතුටින් කැමැත්තෙන් ඉවස ගන්න කියනවා. මොනව වෙනවනන්ද? කිනිසි පාරවල් 300 ගානේ දවසකට කකා අවුරුදු 100ක් ජීවත් වුණොත් එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියනවා නම් කැමැත්තෙන් ඉවස ගන්න කිව්වා ඒ කිනිසි පාරවල් වල වේදනාව. ඇයි? ඒ ධර්මය එහෙම හරි අවබෝධ නොවුනොත් විඳින්න වෙන දුක් වේදනාව ඊටත් වඩා වැඩි කිව්වා. පේනවා නේද පින්නතුනේ තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැන දැක දේශනා කරපු කාරණය. තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා මහණෙනි මට දුක්ඛාර්ය සත්‍යෙහි මේ පෙර නොඇසූ ධර්මයේහි ධම්මස පහළ වුණා. මේ දුක්ඛාර්ය සත්‍ය කියන එකේ පෙර නොඇසූ විරු ධම්ම ඇස පහළ වුණා. චක්කුං උදපාදි ධම්මස පහළ වුණා. ඥානං උදපාදි චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්නා වූ ඥානෙ පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. ආලෝකේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙක් කාලයක් උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ක්‍රම තුනක් ඔස්සේ පින්නතුනේ අවබෝධ කළා. ඒ ක්‍රම තුන තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන සහ කෘත ඥාන. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඒක තමයි කිව්වේ පින්වත්නි ද්වාදසාකාරං. එතකොට මේ පින්වත්නි මේ සතර ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතර ත්‍රිපරිවට්ටං ත්‍රිපරිවෘතව දැනගත්තා. ත්‍රිපරිවෘතව කියලා කියන්නේ පරිවෘතයන් තුනක්. ඒ එක පරිවෘතයක් තමයි පින්වත්නි සත්‍ය ඥානය. දෙවෙනි පරිවෘතය තමයි කෘත්‍ය ඥානය. තෙවැනි පරිවෘතය තමයි කෘතඥානය කියන්නේ. එතකොට සත්‍ය ඥානය කියලා කියන්නේ පින්වත්නි සත්‍ය ඥානය කියලා කියන්නේ දුක කියන්නේ මෙයයි. දුක හට ගැනීම කියලා කියන්නේ මෙයයි. දුක නැති කිරීම කියලා කියන්නේ මේකයි. දුක නැති කිරීමේ මාවත කියන්නේ මේකයි කියලා ආර්ය සත්‍යයන් පිළිබඳව ඒ ආර්ය සත්‍යයන් පිළිබඳව ඇතිවන්නා වූ දැනීම සත්‍යයන් පිළිබඳ දැනීම තමයි පින්වත්නි සත්‍ය ඥානය කියලා කියන්නේ. කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඒ දුකෙන් නිදහස් වීම පිණිස මෙය කළ යුතුයි, මෙය දුරු කළ යුතුයි, මෙය සම්පූර්ණ කළ යුතුයි, මෙය වැඩි යුතුයි, මෙය බැහැර කළ යුතුයි, දුරු කළ යුතුයි. කළ යුත්ත හඳුනා ගන්නවා. කළ යුත්ත පිළිබඳ ඥානයට කියනවා පින්වත්නි කෘත්‍ය ඥානය කියලා. කෘත්‍ය ඥානය. ඒ ටික කළාට පස්සේ කළ යුත්ත කළා කියලා දැනගන්නත් ඕන පින්නතුනේ. කළ යුත්ත කළා කියලා දැනගන්නත් ඕන. නැතිනම් තවදුරටත් කරන එක රාජකාරී කරගන්නවා. තවදුරටත් කරන එකේම බැඳෙනවා පින්වත්නි. ඒ නිසා යමක් කළා නම් කළා කියලා දැනගන්න ඕන. ඒකට කියනවා කෘත ඥානය කියලා. ඒකට කියනවා කෘත ඥානය කියලා.
එතකොට සෑම ආර්ය සත්‍යයක්ම සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන හැටියට පරිවෘතයන් 3ක් ඔස්සේ වැඩි වුණාම සියලුම ප්‍රමාණේ පින්නතුනේ 12යි. අන්නේ 12 තමයි කිව්වේ ද්වාදසාකාරං යතා භූතම්. ද්වාදසාකාරව පින්වත්නි ඇති සැටියෙන්ම අවබෝධ කරගත්තා කියලා. එතකොට උන්වහන්සේට දුක්ඛාර සත්‍යෙහි, දුක්ඛ සමුදයාර සත්‍යෙහි, දුක්ඛ නිරෝධාර සත්‍යෙහි පින්නතුනේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යෙත් මේ පෙර නොඇසූ විරු මේ ආර්ය සත්‍යයන්ගේ ධම්මස පහළ වුණා. ඥානෙ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකේ පහළ වුණා. පින්වත්නි මේ ආර්ය සත්‍යයන් 4 පිළිබඳව පරිවෘතයන් 3ක් ඔස්සේ තථාගතයන් වහන්සේ අවබෝධ කළා. එසේ අවබෝධ නොකරන තාක් කල් බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ දේශනා කළේ නෑ මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. හැබැයි යම් දවසක මේ ආර්ය සත්‍යයන් 4 පිළිබඳව පින්වතුනේ පරිවෘතයන් 3ක් ඔස්සේ පින්වත්නි ද්වාදසාකාරව අවබෝධ කරගත්තා නම්, වටහා ගත්තා නම් එදා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුමක්ද? මේ ලෝකයේ මගේ පිරිසිදු ධම්මැස ඊටාම පිරිසිදු වුණා. ධම්මැස පිරිසිදු වුණා. අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්. එදා මේ ලෝකයේ කුමන ලෝකයේද? සදේවකේ ලෝකේ දෙවියන් සහිත, සබ්‍රක්මකේ සමාරකේ මාරයා සහිත, සබ්‍රක්මකේ බ්‍රහ්මයන් සහිත, සස්සමන බ්‍රාහ්මනියා ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ මුළු මහත් ලෝකයේ මම අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණා කියලා එදා බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ පින්වත්නි ප්‍රකාශයට පත් කළා. එතෙක් කල ඒ කියන්නේ ත්‍රිපරිවෘතව චතුරාර්ය සත්‍ය පිළිබඳව ද්වාදසාකාරව අවබෝධ නොකර ගන්නා තාක් කල් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා උන්වහන්සේ බදාලේ නැහැ. හැබැයි මේ ආකාරයෙන් අවබෝධ කළාට පස්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව ඇති ලෝකයේ අනුත්තර සම්මා සම්බෝධියට පත් වුණා කියලා තථාගතයන් වහන්සේ පින්වත්නි දේශනා කළා, ප්‍රකට කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දෙසූ දේශනාව දේශනා කරනකොට පංචවග්ගීය භික්ෂූන් ඊටාම සතුටටපත් වුණා. පමණක් නෙවෙයි පින්වතුනේ, මේ විසඳීම විසඳනකොට පින්වතුනේ පස්වග තවුසන් අතර සිටි, පස්වග මහණුන් අතර සිටි පින්වත්නි කොණ්ඩඤ්ඤ තවුස්තුමා පින්වතුනේ කෙලෙස් මල නැති, කෙලෙස් දුහුවිල්ල නැසි පිරිසිදු ධම්මැස පහල කරගත්තා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. මේ විසඳීම විසඳනකොට තථාගතයන් වහන්සේ පස්වග මහණුන් අතර හිටි කොණ්ඩඤ්ඤ මහන් පින්වත්නි තවුසාට කෙලෙස් දුහුවිල්ල නැති, කෙලෙස් මල නැති ධම්මචක්කුං උදපාදී ධම්මැස පහළ වුණා. මෙතන ධම්මැස පහළ වුණා කියන්නේ සෝවාන් ඵලයට පත් වුණා පින්වත්නි. සෝවාන් ඵලයට පත් වුණා. උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වෙනකොට උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ කුමක්ද? මේ මුළු මහත් දේශනාවේ අවසන උන්වහන්සේ තේරුම් ගත්තු දේ යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං තී කියන එක අවබෝධ කර ගැනීමෙන් තමයි ධම්මස පහළ වුණේ. හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒ හටගත්තු දේවල් ඒ හේතු ප්‍රත්‍යංගේ සිඳීමෙන් සිඳී යනවා කියන එක, නිරුද්ධ වෙලා යනවා කියන එක අවබෝධ කරගත්තා. මේ කාරණේ අපි දන්නවා. හටගත්තු දේවල් නැති වෙනවා කියලා දන්නවා. ඇතිවෙච්ච දේ නැති වෙනවා කියලා දන්නවා. උපන් අය මැරෙනවා කියලා දන්නවා. නමුත් පින්නතුනේ තවමත් උපන් අය මැරෙනකොට අපි අඬනවා.
ඇති වෙච්ච දේවල් කැඩෙනකොට බිඳෙනකොට නැති වෙනකොට පින්නතුනේ අපි තැවෙනවා ਸੰతాපයටපත් වෙනවා. ඇයි? දැනගත්තට දැකගත්තේ නැහැ. පින්නතුනේ මේ කාරණේ කොණ්ඩඤ්ඤ තවුසා දැනගත්තා. පින්නතුනේ දැකගත්තා. දැනගත්තා දැකගත්තා. දහම් ඇස පහළ කරගත්තා. මේ දහම් ඇස පහළ වෙනකොටම පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි අවබෝධ කළා දැනගත්තා කොණ්ඩඤ්ඤ තවුසා ධර්මයේ දැක්කා කියලා. කොණ්ඩඤ්ඤ තවුසා පින්නතුනේ මේ ධර්මයේ දකින්නවත් එක්කම ධම්මස පහළ වෙනවත් එක්කම උන්වහන්සේ මනුස්ස ලෝකෙන් පින්වත්නි සෝවාන් ඵලයටපත් වෙනකොට උන්වහන්සේ සමග පින්වත්නි 18 කෝටියක් පින්වත්නි බ්‍රහ්මයන් සෝවාන් ඵලයේ පිහිටියා කියනවා. 18 කෝටියක්. 18000ක් පින්වත්නි සෝවාන් ඵලයේ පිහිටියා කියනවා. 18000ක් දෙනා. එතකොට බලන්න කොපමණ ප්‍රමාණයක් නම් පින්වත්නි එදා මිනිසුන් නොවන උත්තමයෝ පින්වත්නි ධම්මස පහල කරගත්තාද? එදා පින්වත්නි භූමස්ත දෙවිවරු පින්වත්නි තථාගතයන් වහන්සේ දෙවියන් විසින් මරුන් විසින් බඹුන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ලෝකෙ කිසි කෙනෙකුන් විසින් පවත්වන්නට බැරි උතුම් ධර්ම චක්‍රය පැවැත්තුවා කියලා පින්වත්නි ഘോഷා කළා. ඒ ഘോഷාව ක්‍රමක්‍රමයෙන් ඉහළ දිව්‍ය තලයන්ට ඇහුනම ඒ දිව්‍ය තලවල ඉන්න දෙවිවරු පින්වතුනේ එයින් ඉහළ දිව්‍ය තලයට ඇහෙන පරිද්දෙන් ഘോഷා කරලා සාදුකාර දුන්නා. පින්වත්නි එදා ඒ හඬ බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වාම පින්වත්නි දෙවියන්ට ඒ ഘോഷාව පැතිරුණා. හැබැයි මේ අතර ඉන්න අසඤ්ඤ සත්වයෝ සාදුකාර දුන්නා කියලා ഘോഷා කළා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉහත කිව්වා පින්වත්නි අසඤ්ඤ සත්වයෝ කියලා කියන්නේ සංඥාවන්ගෙන් තොර පිරිසක් කියලා. ඒ සාදුකාර දෙන්නවත් මේ ධර්ම චක්‍ර පවත්වන සූත්‍රයේ දේශනා කරද්දිවත් පින්වත්නි ඒ වටහා ගැනීමටවත් ඒ අසඤ්ඤ තලයේ උපත ලැබූ සත්වයන් පින්වත්නි සංඥාවන්නේ. ඒ නිසායි දුෂ්ටක්ෂණයක් බවට පත් වෙන්නේ. එතකොට පින්වත්නි තථාගතයන් වහන්සේ අවසානයේදී දේශනා කළා කොණ්ඩඤ්ඤ අවබෝධ කළා. අඤ්ඤාසෙවත භෝ කොණ්ඩඤ්ඤෝ පින්වත් කොණ්ඩඤ්ඤ ධර්මය අවබෝධ කළා. පින්වත් කොණ්ඩඤ්ඤ ධර්මය අවබෝධ කළා කියලා තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ කොණ්ඩඤ්ඤ තවුසාගේ අවබෝධය පින්වත්නි ප්‍රකාශයට පත් කළා, දේශනා කළා. පින්වත්නි මේ දේශනාව පින්වත්නි මුළු මහත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ හරයයි. මෙය ඊටාම සැකවින් මතු කළ යුතු වූම කාරණා කීපය පමණයි මේ සිහිපත් කරමින් මේ මතු කරන්නට යෙදුනේ. ඒ නිසා ධර්මය මේ මොහොතේ දැක්කොත් පින්වතුනේ අතීත භවවල විඳ දුක් වැඩි, අනාගත භවවල දුක් විඳින්න තියෙන ප්‍රමාණය ඊටාම අඩුයි. නමුත් මේ දුර්ලභ අවස්ථාවේ හෝ මේ ධර්මය නොදැක්කොත් පින්වත්නි අතීතයේ විඳ දුක් අඩුයි, අනාගතයේ විඳින්න තියෙන දුක් ඊට වඩා වැඩි. ඒ නිසා සියල්ලෝ ධම දකින්නට අප්‍රමාදී වෙත්වා හැමට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ
මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.